20th century එකේ කියන්නේ 20th 20 වන ශතවර්ෂයේ ඉන්ඩස්ට්‍රියල් ඒජ් එකේ ගොඩක් කියන්නේ මාස් ප්‍රොඩක්ෂන් එකනේ ඒ දවස්වල මේ වෙලාව ආවේ. ඒ කියන්නේ මහා පරිමාණයේ නිෂ්පාදන කර්මාන්තශාලා නිෂ්පාදනය වගේ තමයි ඒගොල්ලන්ගේ පටන් ගත්තේ. ඒතකොට මොකද කරේ බිස්නස් වල කරන කට්ටිය ඒගොල්ලෝ ගොඩක් වෙලාවට වර්ක් ප්ලේසස් ස්ටඩි කරා. ඒගොල්ලන්ට ඕන වුණා දේවල් කාර්යක්ෂමව ඒ වගේම ඵලදායීත්ව ඒ දේවල් ඉටු කරගන්න. ඒ හින්දා ඒගොල්ලෝ දැක්කේ වර්ක් ප්ලේස් එකක් කියන්නේ හරියට මැෂින් එකක් වගේ. ඒක දාගෙන they viewed work place like machines. ඒ කියන්නේ මිනිස්සු කියලා විතර නෙමෙයි දැකලා තියෙන්නේ මැෂින්ස් විතර දැකලා තියෙන්නේ. ඒතර මැෂින් එකක් නම් කොහොමද ඒකේ වැඩ ගන්න ඕන ඉක්මනට වැඩ ගන්න ඕන කොහොමද ඒවා දේත් යනු බලලා තමයි මේක හදලා තියෙන්නේ. The mechanistic organization evolved from this. ඒ කියන ඒගොල්ලන්ගේ අර perception එක ඒ කියන්නේ work place කියන එක ඒගොල්ලෝ machines විතර දැකපු එකෙන් තමයි මේ mechanistic organization කියන දේ හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක පරිවර්තනය වෙලා තියෙන්නේ. Featuring job specialization, bureaucratic management hierarchy, centralized power resting at the top of the organization. ඒ කියන්නේ organization එකේ උඩම ඉන්න එක්කෙනාට තනිකර power එක centralize වෙලා තියෙන්නේ. ඒ බලය බෙදිලා යන්නේ නැහැ. එයාට ඕන තැනක ඕන තීරණයක් ගන්න පුළුවන්. එයාගේ යට තමයි අන්තිම ඔක්කොම තීරණ ටික තියෙන්නේ. බලය තියෙන්නේ එයාට. එයාට ඕන වෙලාවක ඕන එක්කෙනෙක් අයින් කරන්න පුළුවන් ඒ වගේ. එතකොට as reported by the University of the mechanistic structure with characteristics such as job specialization. ඒතොර ඒකේ තියෙන ඒ ස්ට්‍රක්චර් එකේ තියෙන එකක් තමයි දාලා දෙන්නේ ස්පෙෂලායිසේෂන් කියන එක. ඒ කියන්නේ අර අපි කිව්ව විශේෂීකරණය කියලා කිව්වනේ. ඒ විශේෂීකරණය කියන දේ මේකේ එක දෙයක්. ඒ වගේම ස්ට්‍රක්චර් එකේ දාලා දෙන accountability and chain of command. accountability කියන එක දන්නවනේ liability වගේම එකක් තමයි. ඒ කියන්නේ ඒකේ වෙනස තියෙන්නේ liability කියන්නේ අපිට දෙන්න දේ ඉටු කරන එකනේ. accountability කියන්නේ අපි එතනින් එහාට දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙනවා කියන එක. අපිට දුන්න වැඩේට වඩා දෙයක් එහාට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා කියන එක. ඒකට chain of command කියන්නේ ඔයගොල්ලෝ දන්නා අනදීමේ එන chain එක නැත්තම්. ඒ කියන්නේ උඩින් ඉඳන් පල්ලෙහාට කොහොමද ඔයගොල්ලන්ට command යන්නේ කියලා. Would produce efficiency and productivity. The mechanistic governance structure also lets a company benefit through economies of scale, especially as applied mass production. මේ organization structure එක දාලා දෙනවා lets company benefit through economies of scale. කියන මහා පරිමාණයේ නිෂ්පාදනය කරද්දී එනවනේ ඔයගලන්ට ලාභය ඇති වෙනවනේ. ඒ කියන්නේ bulk production එකක් කරද්දී bulk purchases කරනවා material. එතකොට අන්න ඒ වගේ එතනින් cost එක ඔයගලන්ට අඩු වෙනවා. ඒ වගේ මහා පරිමාණ පිරිවැසුම් කියලා වගේ මම හිතන ඉක්මොන් වල ඔයගලන් තිබ්බේ. ඒක තමයි එතනින් දාලා දෙන්නේ. ඒතකොට structure එකේ definition එක බලමු මෙතන දාලා තියෙනවා because of their hierarchy. Mechanistic structures are vertically oriented. Vertically oriented කියන්නේ මේ අතර තමයි vertical එන්නේ. Horizontal කියන්නේ මේ අතර. මේ දෙක පටලවා ගන්න එපා. එතකොට සිරස් කියන එක තමයි vertical කියන්නේ. ගොඩක් එකක් එන්නේ බැලුවම පල්ලෙහාට ඒ විදිහට කියන්නේ උඩ CEO ගෙන් පටන් ගත්තා නැත්නම් ජෙනරල් මැනේජර් ගෙන් පටන් ගත්තා වැඩි බෙදෙන්නේ නැහැ පල්ලෙහාට. කෙලින්ම පල්ලෙහාට තමයි යන්නේ. කියන්නේ එයාගේ යටතේ ගොඩක් ඒවා තියෙනවා. හැබැයි horizontal structure එකක් කියන්නේ CEO ගෙන් පස්සේ කෙලින්ම functional managers ලා ටික ඉන්නවා. එතකොට ඒ කියන්නේ marketing manager, finance manager, HR manager ඔය කට්ටිය ඔක්කොම ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ යට තව ආයෙ බෙදෙනවා. ගොඩක් පළල් ඒ කියන්නේ. අපි බැලුවාම මේක structure එකකට දාලා බැලුවාම මේ විදිහට තමයි එන්නේ. ඒතකොට මේකේ දාලා තියෙනවා structure vertical when the most mechanistic is the functional organizational structure with its tall triangular shape. අපි shape තියනවා නම් බලමු මේකේ උදාහරණ විදිහට තියනවා නම් mechanistic organization has many workers forming the structure's foundation grouped into departments by similar activities such as production. විනාඩි 10න් ආයෙ ඉවරනවා කියන එච්චර ඉක්මනට ගියාද එලා? ෆාන්ට් තව විනාඩි 10ක් තියෙනවා. when each employee narrow similar activities such as above them sits their managers. When each employee narrowly specializes in some limited part of a larger whole, one manager can easily supervise many employees and has wide span of control. Span of control කියන්නේ ඔයාගේ යටතේ ඔයාගේ පාලනයේ ඉන්න ප්‍රමාණය. විහිදලා ඉන්න ප්‍රමාණය ඔයාගේ යටතේ ඉන්න. The span of control gets smaller moving up the organization.
where managers manage other managers, the central power of the company crown it all. ඔයගොල්ලෝ මම හිතන්නේ ඒ කියපු ටික තේරුණානේ. මෙතන දාලා තියෙන කියන්නේ අර කිව්වාගේ ෆන්ක්ෂන්ස් තියෙනවා මේකෙත්. අර ෆයිනෑන්ස් මාකටිං මේ වගේ බෙදලා යනවා ගෲප් බෙදෙනවා මුලින්ම ඩිපාර්ට්මන්ට් විදියට ස්ට්‍රක්චර් එකේ. මෙතන දාලා තිබ්බනේ ස්ට්‍රක්චර්ස් තිබ්බ එකක් තිබ්බා. types of function මේ දාලා තියෙන functional organization structure කියන්නේ functional කියන්නේ function එකට අනුව තමයි බෙදලා තියෙන organization එක. CEO ඉන්නවා CEO ගෙන් පස්සේ සාමාන්‍ය organization structure එක අපි උඩින් ඉඳන් පල්ලෙහාට හදන්නේ. ඒතර මේකේ පැත්තට තමයි දාලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕකම අනිත් පැත්ත එහෙම කරලා හැරුවොත් එහෙම ඔයගලන්ට අර සාමාන්‍ය විදිහක් හිතා ගන්න පුළුවන්. marketing function එකේ තියෙන sales services ඒ වගේ බෙදලා ගිහිල්ලා තියෙන්නේ. හරිද? ඒ වගේ එකක් තමයි එතන තියෙන්නේ. divisional කියලා දාලා දෙන division අනුව matrix hybrid process අපි අරක වෙනම ගහලා බලමු. කියන්නේ stick එක මුලින් idea එක ගන්න ඕන නම් structure organization මේ දාලා තියෙන්නේ මෙකැනිස්ටික් එක මෙතන දාලා තියෙන හරියටම ඔයගොල්ලන්ට කොහොමද ඕගනික් එකේ වෙනස මේ රූපය බලනවා ඔයගොල්ලන්ට තේරෙනවා. මෙතන ඉන්නවා ජෙනරල් මැනේජර්, එතකොට ෆන්ක්ෂනල් මැනේජර්ස්ලා එනවා, එතකොට මාකටිං මැනේජර්ට ඉන්නවා තව සේල්ස් බලන්නයි, බිස්නස් ඩෙවලොප්මන්ට්, එතකොට මාකටිං ඇක්ටිවිටීස් කරන HR එකේ ඉන්නවනේ HR මැනේජර්ට තව රික්‍රූට්මන්ට් බලන එක්කෙනෙක් ඉන්නවා, ට්‍රේනින් ඩිපාර්ට්මන්ට්. මෙතන හැබැයි ඒකට වඩා තනිකර වෙනස් එකක් දාලා තියෙන්නේ. ඒක ඕගනික් කියන එකේ ඒකේ එතකොට ඒගොල්ලෝ විස්තරේ දාලා තියෙනවා. මෙතන දාලා තියෙන ඕන උදාහරණයක් දාලා තියෙනවා. මේක පේන්නේ නැතුව ඉතින් පොඩි හින්දා අර ලොකු එකක් තුනක් කියලා. ස්පෙෂලායිසේෂන් එක වැඩි. ඒ කියන්නේ එක්කෙනෙක් දන්නේ ඉතා සුළු ප්‍රමාණයක් තමයි දන්නේ. එක්කෙනෙක් එයාට අදාළ දේ තමයි දන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගාමන්ට් එක ගත්තොත් කටින් සෙක්ෂන් එකේ ඉන්න එක්කෙනා දන්නේ කටින් පැත්ත විතරයි. ඒ වගේ තමයි. එතකොට රිජිඩ් ඩිපාර්ට්මන්ටලයිසේෂන් කියන්නේ ගොඩක් අර රිජිඩ් කියන්නේ තද කියන එක. ඒ කියන්නේ ඒක අර ස්ට්‍රික්ට් ගොඩක් ඩිපාර්ට්මන්ට් කරලා තියෙන ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය කරන්නේ ඒගොල්ලන්ගේ වැඩ ටික පමණයි. ක්ලියර් චේන් ඔෆ් කමාන්ඩ් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට දැක්ක ගමන් කියන්න පුළුවන් කවුරු කාටද රිපෝට් කරන්න කියලා. රූම් කියන එක. එතකොට මෙතන ඉන්න ෆන්ක්ෂනල් මැනේජර්ස්ලා රිපෝට් කරන්නේ CEO ට. එතකොට මේ ෆන්ක්ෂනල් මැනේජර්ස්ලාගේ යටේ ඉන්න ඇසිස්ටන්ට් මැනේජර්ස්ලා රිපෝට් කරන්නේ ඒ අදාළ ෆන්ක්ෂන් එකේ ෆන්ක්ෂනල් මැනේජර්. එතකොට මේ පල්ලෙහා ඉඳන් මෙහෙම රිපෝට් කරන විදිය යනවා උඩට. හරිද? එතකොට බලයත් ඒ විදිහට තමයි පවර් එකේ ඉන්නේ. මෙයාට මේගොල්ලන් යටතේ ඉන්නවා. මේ වගේ ඉන්නවා. එතකොට දාලා තියෙන මෙතන narrow span of control. කියන්නේ මෙයාගේ යටතේ ඉන්නේ මේ කට්ටිය හතර දෙනා. හරිද? broad නෑ. එතකොට මේ හතරක් වගේ ඉන්නේ. එතකොට මෙයාගේ යටතේත් ඉන්නවා මේ වගේ පහක්. ගොඩාක් කට්ටිය නෑ. හරි. එතකොට centralization කියලා තියෙන ඔක්කොම ඕගලන්ට පේනවා හැම එකම මැදට තමයි එකතු වෙලා තියෙන්නේ. එයාගේ අතේ තමයි ප්‍රධාන මුලින් බලය තියෙන්නේ. high formalization ගොඩක් ෆෝමල් විදිහට තමයි මේවා වෙලා තියෙන්නේ. එතකොට ඒ වගේ මේකේ දාලා දෙනවා cross functional teams ඉන්නවා organic model එකේ. හරිද? අපි ඒකේ definition ඕනනම් කතා කරමු. ලක්ෂණ ටික දැක්කම ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් cross functional team එකක් කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ මොන හරි දෙයක් අපි කරන්නේ innovation එකක් කරන්න නම් ඔය ඉන්න එක department එක කට්ටිය විතරක් එකතු වෙලා කරන්න අමාරුයි. ඒ හින්දා මොකද කරන්නේ? ඒ වගේ අලුත් දෙයක් මොකක් හරි දෙයක් කරන්න යනවා නම් එක එක ඩිපාර්ට්මන්ට් වල කට්ටිය ගන්නවා. ඒ කියන්නේ ෆයිනෑන්ස් පැත්තෙන් හොඳට ෆයිනෑන්ස් දන්න එක්කෙනෙක් ඒගොල්ලන් එක්කෙනෙක් ගන්නවා ඒ ටීම් එකට. ටීම් එකක් වගේ හදනවා වෙන වෙනම කට්ටියකින්. හරියන්නේ නම් අර ඔයගොල්ලෝ හිතන්නකෝ ඒ කියන්නේ මොනවාද ක්‍රිකට් ගහන ටීම් එකක් හදනවා නම් හරිද? ඔයගොල්ලෝ ඔක්කොම බැට්ස්මන්ලා වගේ දාන්නේ නැහැ. ඔතන ඉන්නවා බැට්ස්මන්ලා ඉන්නවා, හොඳට බෝල් කරන්න පුළුවන් අය ඉන්නවා, හොඳට ෆීල්ඩින් කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අන්න ඒ වගේ. එතකොට දැන් මේකේ ඉන්නවා නම් මේ ඔයගොල්ලන්ට පේන හැටි මේකේ වගේ ගත්තොත් එහෙම මේ යටතේ ඉන්නේ එතකොට මේ බැට්ස්මන් කෙනෙක් ඉන්නේ මෙතන. හරි? මෙතන ඉන්නේ එතකොට බෝලර්ස්ලාගේ කෝච් වගේ. මෙතන ඉන්නේ
ෆීල්ඩින් කෝච්. එතකොට මේ කට්ටිය ඇවිල්ලා බැට් කරන්න විතරයි. මේගොල්ලෝ කරන්නේ ෆීල්ඩින් කරන්න විතරයි. එහෙම එකක් නෙමෙයි මේ වගේ තැනක කියන්නේ. මේ ඔක්කොම එකතු කරලා එක ටීම් එකක් වගේ හදලා තියෙනවා. එතකොට හැමෝගෙම තියෙන දක්ෂතා ටික එකතු කරලා තමයි වැඩේ වෙන්නේ. ඔය දැන් ෆයිනෑන්ස් පැත්ත එක්කෙනා කියනවා හරි මේ වගේ ගන්නවනම් ඔයාලට පුළුවන් මේ වගේ ඒ කියන්නේ බල්ක් පර්චේස් කරලා අඩු ගන්නට ඒ ටික ගන්න පුළුවන් මැටීරියල්ස් ටික. නැත්තම් මේ වගේ තැනකින් අඩු ගන්නට ලෝන් එකක් ගන්න පුළුවන්. එතකොට එයාගේ ෆයිනෑන්ස් පැත්තෙන් තියෙන ඉන්පුට් එක දෙනවා. එතකොට අපි හිතමුකෝ HR පැත්තේ ඉන්න එක්කෙනා කියනවා හරි ඕකට අදාළව මම මෙන්න මේ වගේ ඔයාලට ගැලපෙන කට්ටිය ඕන රික්වයර්මන්ට් එක කියන්නේ ඒ වගේ කට්ටියක් රික්‍රූට් කරන්න පුළුවන් මට. එතකොට ඔපරේෂන්ස් මැනේජර් නැත්තම් ඒ ඉන්න එක්කෙනා කියනවා වැඩේ කරන්න හොඳම විදිය මේකයි. මේ ස්ටෙප් ටික අනුව තමයි කරන්න ඕනේ. එතකොට ඉංජිනේර් කෙනෙක් එතන ඉන්නවා නම් ඉංජිනේර් ඩිපාර්ට්මන්ට් එකේ හරි එහෙම ඉන්නවා නම් එයා ඇවිල්ලා කියනවා මේ විදිහට තමයි වැඩේ තව කරන්න ඕනේ කියලා. අර කට්ටියක එකතුවක් තමයි තියෙන්නේ. ඒතර ෆන්ක්ෂන්ස් වල ෆන්ක්ෂන්ස් මාකටිං එතකොට ෆයිනෑන්ස් HR ඔය වගේ ඔක්කොම තියෙන ඩිපාර්ට්මන්ට් එක එකතු වෙලා තමයි ඇඩ්මින් මේ වගේ ඔක්කොම එකතු වෙලා තමයි මේ ටීම්ස් හැදිලා තියෙන්නේ. දැන් මේ වගේ ටීම් එකක් ගත්තොත් එහෙම මේ ඔතන අර ක්ලියර් නෑ මේ කොහොමද රිපෝට් කරන විදිය කියලා. කවුරු කාටද රිපෝට් කරන්න කියලා. දැන් ඔයා හිතන්න ෆන්ක්ෂනල් හෙඩ් ඉන්නවා. ෆන්ක්ෂනල් හෙඩ් කෙනෙක් කිව්වොත් දැන් එයාට රිපෝට් කරනවා නැත්නම් ටීම් එකේ ලොක්කටද රිපෝට් කරන්නේ නැත්නම් CEO ට රිපෝට් කරන්න කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් එනවා. ඒකයි මේ දාලා තියෙන්නේ මේ ටීම් එකේ ඇතුලේ කට්ටිය මේ අය ඉන්ටර්කනෙක්ටඩ්. හරිද? මෙතන මේ ටීම් එකේ 3 දෙනෙක් ඉන්නවා. ඒ වුණාට දැන් මේ ටීම් එකයි සම්බන්ධයි. හරි? ඒගොල්ලොන්ගේ එක කමාන්ඩ්ස් දීලා වැඩ කරනවා. අන්න ඒ වගේ ස්ට්‍රක්චර් එකක් තමයි තියෙන්නේ. අපි ඕනනම් කියලා බලමු. මේකේ ඩෙෆිනිෂන් කොහොමද කියන එක තමයි මෙතන මෙකැනිස්ටික් කියන එක නම් ඔයගලන්ට තේරුණානේ. සාමාන්‍ය ගොඩක් කම්පැනිස් තියෙන මෙකැනිස්ටික් ස්ට්‍රක්චර් එකෙන් තමයි යන්නේ. ඔයගොල්ලෝ දැකලා ඇති ඕන කම්පැනි එකක් කියලා ගහපුවම ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් chart එක මොකක්ද කියලා අහුවොත් එimhe මේගොල්ලන්ගේ තියෙන ඔය එක CEO ඉන්නවා නැත්නම් ජෙනරල් මැනේජර් ඉන්නවා ෆන්ක්ෂනල් මැනේජර්ස්ලා ඉන්නවා එහෙම. මොනවද බලමු මේකේ disadvantages තියෙන්නේ කියලා. As the mechanistic structure gained widespread and prolonged use, researchers and organization designers found that the very mechanization that allows for productivity, economy and efficiency also poses problems. The structure's inherent bureaucracy hampers efforts to quickly respond to outside market forces. Innovation has to wait on red tape. කියන්නේ මේ කියන දැන් ඔය කිව්ව දේවල් හින්දා හරි efficiency එක වැඩි වුණා තමයි. ඒවට අදාළව ඒවා හින්දා ඇති වෙච්ච ප්‍රශ්න ටිකක් තියෙනවා. මොනවද? quick efforts කියන්නේ hampers කියන්නේ බාධා කරන වගේ තමයි පොඩ්ඩක් එකක් check කරලා බලන්න ඕන. Hampers efforts to quickly respond to outside market forces. කියන්නේ පිටත තියෙන market forces වල තියෙන මේ වෙනස් වීමකට අපිට ප්‍රතිචාර දක්වන්න බෑ ඉක්මනට. ඔයා හිතන්න හදිස්සියේ අපි කියනවා මොනවද අපි හිතමුකෝ මොන හරි මැටීරියල්ස් අපේ ඉම්පෝට් කරන එක නවත්තන්න යනවා හරි මොකක් හරි රෙස්ට්‍රික්ෂන් එකක් ගවර්න්මන්ට් එකෙන් ගේන්න යනවා හරිද එතකොට ඒක එක්ස්ටර්නල් ෆෝස් එකන්නේ එතකොට ටක් ගාලා ඒක ඔය නිවුස් එක ආපු ගමන් මොකද කරන්නේ ඕක පර්චේසින් එක්කෙනාට එන්නේ පර්චේසින් එක්කෙනා ඕක කියනවා එක්කෝ යාගේ ලොක්කට පර්චේසින් හෙඩ් ඊට පස්සේ ඒ හෙඩ් කියන්න ඕනේ ඊට පස්සේ යාගේ ඉන්න උඩ මැනේජර් ඊටසේ එයා මැනේජර්ගේ පර්මිෂන් අරගෙන තමයි ජෙනරල් මැනේජර් ගාවට යන්නේ. ඒ ජෙනරල් මැනේජර් ඊට පස්සේ ගියාට පස්සේ මොකද කරන්නේ? එයා ඊට පස්සේ බලනවා ෆයිනෑන්ස් මැනේජර් කතා කරනවා. ෆයිනෑන්ස් මැනේජර් අහනවා මේ මෙහෙම දෙයක් කියනවා. එතකොට අපි බල්ක් පර්චේස් එකක් මුලින් කරලා බඩු තියා ගන්නවද කියලා. ඊට පස්සේ ෆන්ක්ෂනල් මැනේජර් මොකද කරන්නේ? එයාගේ යට තියෙන කට්ටියට කියන පොඩි රිසර්ච් එකක් කරලා බලන්න මේක කොහොමද වෙන්නේ කොහොමද කියන්නේ. දැන් ඔය කියන ඔක්කොම ටික වෙද්දී සමහරකට රෙස්ට්‍රික්ෂන් එක දාලා බඩු ටික ගන්න වෙන්නේත් නැහැ. හරිද? ඒ වුණාට අර වගේ ස්ට්‍රක්චර් එකක් තිබ්බොත් එimhe අපේ හැම ෆන්ක්ෂන් එකකම කට්ටිය එකතුලා ඉන්නවනේ. එතකොට පර්චේසින් එකේ එක්කෙනා කියද්දි එතන ඉන්නවා අනිත් ඔක්කොම කට්ටිය. මාකටිං එකේ එක්කෙනා ඉන්නවා, ෆයිනෑන්ස් එකේ එක්කෙනා ඉන්නවා. එතකොට එයා ටක් ගාලා ඒගොල්ලන්ගේ මැනේජර්ස්ලා දාලා ඩිසිෂන් අරගෙන ඉවරලා කෙලින්ම ඔක්කොම ෆයිනලයිස් ඩිසිෂන් එකක් අරගෙන ජෙනරල් මැනේජර් ගාවට යන්න පුළුවන්. ඒතකොට එයාට තියෙන එක අප්‍රූව් කරන්න විතරයි. ඒ හින්දා අර වගේ දේවල් වලට දැන් මේ වගේ හයරාගි එකක් තිබ්බොත් රෙස්පොන්ඩ් කරන්න අමාරුයි. ඉක්මනට රෙස්පොන්ඩ් කරන්න අමාරුයි. මොකද අර හරියට යන්න බෑ ඒ ඔතොරිටි එකට ගිහිල්ලා ඒ අදාළ කට්ටියට ගිහිල්ලා තමයි එන්න ඕනේ. අනිත් එක තමයි innovation has to wait on a red tape කියන එක. මේක අර phrase එකක් දාලා දෙන්නේ wait on a red tape කියන්නේ ඒක ඇත්තටම සෑහෙන අමාරුයි කරන්න වගේ නම් කලාතුරකින් වෙන දෙයක් වගේ තමයි දාලා තියෙන්නේ කියන්නේ. innovation කරන්න අමාරුයි. මොකද අර මම කිව්වේ
හැකියාවන් තියෙන කට්ටිය එකතු වෙන්න ඕන. නැත්තම් ඔයා මේ වගේ එක ඔයා හිතන ඉනෝවේෂන් එකක් කරන්න හිතුණත් ඔයා ගිහිල්ලා ෆයිනෑන්ස් එකට ගිහිල්ලා يعني කොච්චර සල්ලි යනවාද කියලා ඒගොල්ලෝ අහනවා. ඒතර මේ වගේ දෙයකට මෙච්චර යනවා කිව්ව ගමන් ඒගොල්ලෝ කියනවා බජට් නැහැ කියලා. ඒ වුණාට එක ටීම් එකක් විදිහට හිටියොත් එහෙම ටීම් එක එකෙන් තියෙන ඉම්පැක්ට් එක පෙන්නලා ඒ දේ කරගන්න පුළුවන්. Employees aren't free to be creative problem solvers. ඒ කියන්නේ rigid control එකක් තියෙනවානේ දැන් වයිදන් ගවර්න්මන්ට් එක කපනේ කටින් සෙක්ෂන් එකේ ඉන්න මහානේ එක්කෙනෙක් හරි ඒ ඉන්න ලේඩි කෙනෙක්ට එයාට කටින් පැත්ත විතරයි තියෙන්නේ. එයාට එතනින් එහා දෙයක් හිතන්න බෑනේ. ඒ වුණාට ඔයා හිතන්නේ එයාට අපි දැනුම දෙනවා එයා තනිකර ඒ කියන්නේ ඇඳුමක්ම හදනවා. ඒ වගේ දෙයක් තිබ්බනම් එතන අර ස්පෙෂලායිස් වෙන්නේ නැතුව අර වගේ දෙයකට අනිත් දේවලුත් දන්නා නම් එයාට පුළුවන් සමහරක් විට ඊට වඩා ලේසියෙන් ඒ වගේ දෙයක් කරන විදිහ ක්‍රියේටිව් කරන විදිහ එයාට කියන්න. මොකද ඒගොල්ලන්ට ප්‍රශ්න විසඳන්නත් අමාරුයි. මොකද ප්‍රශ්නයක් විසඳන්න නම් ඒගොල්ලන්ට තව තොරතුරු ඕනේ. ඒ වුණාට ඒගොල්ලෝ ඉන්නේ ඒගොල්ලන්ගේ වැඩ කරන සීමාවේ. As merge cogs employees as mere cogs employees morale may be impacted. Finally ඒක නම් පොඩක් අතර මටත් තේරුන්නේ නැහැ. බලන්න as mere cogs කියන එක දී උස්සෙච්ච එක නෙවෙයි මට බලමු mere cog. ගාලා බලන්න being nothing more than something specified. Nearest කියන එක. ඒ වගේ meaning එකක් තමයි දීලා තියෙන්නේ office mere cog. One who holds a minor but necessary post in a large organization. As in Frank knew he was just a cog in the wheel of this giant corporation. This term, one of the teeth on the wheel here that engaging. ඒ කියන්නේ organization එක minor post එකක් තමයි යා මේ ඉන්නේ minor post එක කියන්නේ පල්ලෙහා කියන අඩු සුළු රැකියාවක් වගේ තමයි එයාගේ ජොබ් එක තියෙන්නේ. උනාට ඒක necessary post එකක්. මම හිතන්නේ ඔකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් අපි හිතමුකෝ ක්ලීනින් ස්ටාෆ් එකේ ඉන්න කෙනෙක් කියලා. ඒ වුණාට එයාගේ එක මයිනර් වර්ක් පෝස්ට් එකක් ගන්න එක තියෙන. එයා ඇවිල්ලා එක්සිකියුටිව් නෙවෙයි නන් එක්සිකියුටිව් නෙවෙයි පල්ලෙහා ඉන්න ලේබරර් කියන තත්ත්වෙ ඉන්න එක්කෙනෙක්. හැබැයි එයා නැති වුණොත් ඔතන ওই විදිහට කම්පැනි වැඩ කරගෙන යන්න පුළුවන්. උදේට එද්දී ඒ කියන්නේ ඒක ඇතුළ ගඳයි දූවිලි වැකුම් මේව කරලා නැහැ. එතකොට ලන්ච් රූම් එකට යන්න බෑ. ඒකේ කුණු ටික ඔක්කොම දාලා ඔය වගේ ප්‍රශ්න වුණා. ඇත්තටම අපේ කම්පැනිෙත් මොකද උනේ කොවිඩ් කාලේ හින්දා ඔය වගේ තනිකර ඒ වගේ ගෙන්නන කට්ටිය නැවැත්තුවා. මොකද රිස්ක් එකක් තියෙනවනේ. මොකද වතු වලින් එන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ කොහෙ යනවද දන්නේ නැහැ. ඔය ප්‍රශ්නත් එක්ක කොරෝනා ඇදලා තියෙනවද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කරේ අන්තිමට කවුරුත් පුරුදු වෙලා නැහැ මිනිස්සු. ඊපස්සේ මුල් කාලේ පුරුදු කරනවා. කෑම කෑවට පස්සේ අපි ප්ලේට් එක හොදලා සාමාන්‍යයෙන් අපේ එකේ අඩුයි ওই පුරුද්ද. ආර්ට්ස් ෆැකල්ටි ගොඩක් වෙලාවට තියෙනවා. අපේ එකේ සමහරක් වෙන කාපු ප්ලේට් එක මේසෙලම තියලා යනවා. ඒනට ආර්ට්ස් ෆැකල්ටියම නෑ. සබරගම ඔය කැම්පස් වල එහෙම කොහොමත් නෑ. ඒ කැම්පස් වල පිඟාන හොදලා ඔක්කොම කරලා කැන්ටින් එකේ අපි කෑම ගත්ත තැනටම බාර දෙනවා. පෙරාදිනෙත් එහෙමයි. අර ඒ වගේ හදලා තියෙනවා. දැන් ඒ වුණාට හැමෝම කැම්පස් ගිහිල්ලත් නෑනේ ඔය වගේ. එහෙනම් ඔෆිස් එකේ එක කට්ටිය ඉන්නේ. ඉතින් ඔෆිස් එකේ කට්ටිය පුරුදුලා තියෙන්නේ කුණු එකට දාන්න. සමහරක් දාලා දැන් මම ඒතකොට එතන ඇඩ්මින් හිටියා. ඇඩ්මින් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඇඩ්මින් කෙනෙක්ට එක වැඩක් කියලා නෑ. අහුවන හැම වැඩම කරන්න. එතකොට දැන් මම කැමති නෑ. මොකද කුණු ගෙනියන්න ඉන්න පුද්ගලයා ඉන්නේ නැත්තම් එතකොට ප්ලම්බින් කරන අපේ වර්කර්ස්ලා ඉන්නවනේ. ඒ වර්කර් කෙනෙක් ලව්වා. ඕක මේ කුණු එකක් තියෙන පොඩ්ඩක් ගිහින් දාන්න පුළුවන්ද කියලා අහලා කරන්න මට ඇත්තටම හිතෙන්නේ නෑ. මොකද ඒගොල්ලන්ගේ වැඩේ නෙවෙයිනේ. මොකද මම කරපු වැඩ ඉතින් අපිට අදාළ නැහැ. අත්‍තරම කැම්පස් වල කොල්ල හැටියට ඔයා එක්සිකියුටිව් කෙනෙක්ද අදාළ නැහැ. මොකද තමන් ඉන්න තැන අපිරිසිදුයි නම් කුණු දාලා දිනනවා නම් එතන අත්‍තරම අමාරුයි නම් ඉන්න කුණු එක ගිහිල්ලා එළියෙන් තියෙන එක කරන්න පුළුවන් නෑ අපිට. ඉතින් මම ඔක් කරේ හිටියා. සමහර දවස්වල එක දවසක් මං ආවේ නැති දවසක් හරි කොහොම තිබ්බා. සිකුරාදා දවසක මට එන්න බැරි වුණා. කොහොම හරි සන්දේද්දි කුණු එක හැමම තියෙනවා. ලන්ච් රූම් එකට යන්න බෑ ගඳයි ඒ වගේ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරව එක සැරයක් කළා තිබ්බා උදේ ඉදි බරක් වෙලා අර ගාබේජ් බෑග් එකක් දාන්න බැරි වෙලා කුණු දාන එකට
අර බත් කාපු මිනිස්සු එහෙම්මම බත් ටික අරකට හලලා. සාමාන්‍ය දැනීමක් තියෙන මිනිස්සු ඉන්නවනම් කම්පැනි එක ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මොකද එක්ක ගාබේජ් බෑග් එකක් කොහෙද තියෙන්නේ කියලා හොයලා බලලා ඒක දාලා එහෙම කරන්න ඕනේ. නැත්තම් නොදා ඉන්න. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඔයගොල්ලෝ හිතන්න එපා මේ ඔෆිස් එක ගියාම සමහර ඔෆිස් පර්ෆෙක්ට් තියෙනවා කියලා. පර්ෆෙක්ට් තියෙන ඔෆිස් තියෙන්න පුළුවන්. ඒනනවා අපි ගියපෙකේ හොඳ එක්ස්පීරියන්ස් එකක් හම්බුණා ඒව නැති හින්දා. දැන් මෙතන ඔයගොල්ලන්ට මේ කියලා තිබ්බේ අර ඒ වගේ අර මියා කොක්ස් කියන්නේ අන්න ඒ වගේ පොඩි රෝල් එකක් ඒ වුණාට අනිවාර්යෙන් ඒක අත්‍යවශ්‍ය දෙයක් කම්පැනියට. නැත්තම් කම්පැනිය දුවන්න බෑ ඉතින් ඇත්තට එහෙම. ඒ හින්දා ක්ලීනින් ස්ටාෆ් කියන්නේ ඒ වගේ කට්ටියක්. employees morale may be impacted. ඒගොල්ලන්ගේ මොරාල් එක නැත්තම් ඒ කියන්නේ අර තියෙන මොටිවේෂන් එක තියෙන උවමනා උනන්දුව අඩු වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට ලොකු ස්ට්‍රික්ට් පාලනයක් තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. Finally, grouping employees by function contributes to departmental isolation. Interdivisional cooperation communication suffering mechanistic structures. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඩිපාර්ට්මන්ට් එකකට කට්ටිය අයිසොලේට් වෙනානේ. දැන් ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය ගොඩක් වෙලාවට ෆයිනෑන්ස් එකත් එක්කම තමයි ඉන්නේ. දැන් සමහරක් වෙලාවට නිකන් ඩිපාර්ට්මන්ට් එකේ දැන් ඕගොල්ලොත් ඔය වැඩේ වෙනවා දැන්. ඕගොල්ලෝ දැන් ඉන්න විදිය නෙමෙයි දැන් කැම්පස් එක ගත්තත් ඇත්තටම මෙකැනික් ස්ටික් ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකක් වගේ කියන්න පුළුවන් එක අතකින්. සම්පූර්ණයෙන් නෙමෙයි. මොකද ඔයගොල්ලෝ ඩිපාර්ට්මන්ට් බෙදනවානේ. ඩිපාර්ට්මන්ට් බෙදුනාට පස්සේ ඔයගොල්ලන්ට ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය විතරේ ලොකුවට කතා බහ කරලා ඉන්නේ. හැබැයි ඔයගොල්ලන්ට ස්ට්‍රික්ට් කන්ට්‍රෝල් එකක් නෑ අර වගේ. ඔයගොල්ලන්ට පුළුවන් අනිත් ඩිපාර්ට්මන්ට් කට්ටියත් එක්ක එකතු වෙලා ගෲප් වර්ක් කරන්න පුළුවන්, රිසර්ච් කරන්න පුළුවන්, ඕගනයිස් කරන්න පුළුවන් ඉවෙන්ට්ස්. එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි කම්පැනි එක අර විදිය නෙමෙයි. මේ වගේ ස්ට්‍රක්චර් එකක් තියෙන කම්පැනි එක ස්ට්‍රික්ට් කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඩිපාර්ට්මන්ට් වල කට්ටිය අනිත් පැත්ත එක්ක ලොකුවට ඉන්ටරැක්ට් වෙන්නේ නෑ. ඒ හින්දා ඒ ප්‍රශ්නේ තියෙනවා. Best characteristics of mechanistic structure efficiency. Efficiency එක පැත්තෙන් ඇත්තටම හොඳයි. මොකද ඇත්තටම මේ වගේ ස්පෙෂලායිස් වෙච්ච efficiency එක වැඩි වෙනවනේ. ඒ හින්දා decision making centralized ඒ වගේ දාලා තියෙන ලක්ෂණ ටික. එතකොට advantages simple to work. මොකද ඔයගොල්ලන්ට simple to work කියන්නේ වැඩ කරන්න ඕන. ඒ කියන්නේ වැඩේ කරන්න ඕන ටික මෙච්චරයි කියලා ඔයගොල්ලන්ට දීලා තියෙනවානේ. පොඩි ඒරියා එකක වැඩේ කරන්න තියෙන්නේ. ඒ ඒරියා එක කියලා තියෙනවා. ඔයගොල්ලන්ට orders ඕන. ඒ වගේ තමයි දාලා තියෙන්නේ prompt decision making. Top level of the head of to make decision structure is initial. හැබැයි මෙතන දාලා තියෙනවා මේ අර හදිසි අවස්ථාවකට ඇඩප්ට් වෙන්න කල් ගියාට decision making එක ඉක්මන. මොකද decision එක ගන්න උඩම ඉන්න එක්කෙනානේ. එතකොට යාට අනිත් අගේ කට්ටියකින් කාගේවත් අහලා ඉන්න ඕනේ නැහැ. ඒ හින්දා අර මේකේ ඔයගොල්ලන්ට ලියන්න පුළුවන් advantages විදියට prompt decision making prompt කියන්නේ ඉක්මන් තීරණ ගැනීම කියන එක. අනිත් කට්ටිය කන්සල්ට් පල්ලෙහා ඉන්න ලෙවල් එකේ ඉන්න කට්ටිය මේක කරාට කමක් නැද්ද කියලා අහලා එයාට කරන්න පුළුවන්. minimizes supervising cost. ඔය සුපර්වයිස් කරන එකත් ලේසි. ඔය සුපර්වයිස් කරන්න ලේසි. ඒගොල්ලෝ කටින් සෙක්ෂන් එකට ඒක සුපර්වයිස් කෙනෙක් දාන්න පුළුවන්. එතකොට මොකද අනික එම්ප්ලොයිස්ලා කටින් එක කරන කට්ටිය එතකොට ඒගොල්ලෝ ඒක විතරයි කරන්නේ. එතකොට ඒගොල්ලෝ තමන් කරන වැඩේ දන්නවා හොඳට. ඒ කොස්ට් එකත් අඩුයි. ඒ වගේ තියෙන්නේ disadvantages මොනවද කියලා අපි කතා කරානේ. static region එකට ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේ. අනිත් පැත්ත එක්ක ඉන්ටරැක්ට් වෙන්නේ ඒ වගේ. මේ දාගෙන ඉම්පැක්ටිකල් ඩිසිෂන් පැත්තෙන් ගත්තාම වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. හරිද? ඉක්මන් තීරණ ගන්න පුළුවන් වුණාට ඒ ගන්න තීරණ ප්‍රැක්ටිකල් නැති වෙන්න පුළුවන්. මොකද අනික් කට්ටිය කන්සල්ට් කරලා නෙවෙයි තීරණ ගන්න. ඔයා හිතන්න ඔයා ගන්න තනි තීරණයකට වඩා සමහරක් විට ඔයා ගෙදර අයගෙන් තව අනික් කට්ටියගෙන් අහලා ඒ වගේ තීරණයක් ගත්තොත් ඒකේ ප්‍රැක්ටිකල් බව වැඩි වෙන්න පුළුවන්. Circles self-organizing and can define their own internal structure to express their purpose and accountabilities. A pattern can energize multiple roles even in different circles. A role can also be energized by several partners. Every partner that energizes at least one role in the circle is a member of it. Partner evolve the structure through tensions, deal with it, adapt more. අර කිව්වා වගේම එකක් තමයි මේකෙනුත් තියෙන්නේ මම හිතනවා ඔයගලන්ට තේරෙනවා ඇති ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේම ඇතුලේ ස්ට්‍රක්චර් එකක් මේ කරගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනම ටීම්ස් වගේ හැදිලා තියෙන මම අර කිව්වා වගේ. එතකොට ඔයා මේ දේ කරන්න, ඔයා ඔය දෙන්න එකතු වෙලා මේ වැඩේ කරන්න. ඔය තුන් දෙනාගෙන් මෙයා ඔයා මුලින් පොඩ්ඩක් ඒක වැඩිපුර බලලා කරන්න නැත්නම් ඔයා ලීඩ් කරගෙන යන්න. ඒ වගේ අර ඇතුලේ ටීම් එක ඇතුලේ ඕන විදිහට
වැඩ බෙදාගෙන ඒ වගේ කරන්න පුළුවන් ඒගොල්ලන්ට. එහෙම මේ තමයි එතන තියෙන්නේ. Organic organization structure on the other hand is highly decentralized. Centralized නෑ, decentralized තීරණ ගන්න එක කට්ටිය අතර බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. උඩම ඉන්න එක්කෙනා නෙවෙයි තීරණ ගන්න. As a result, unlike in mechanic structures where all decisions are centralized, mechanic එකේ ඔක්කොම centralized කියලා තමයි දාලා තියෙන්නේ. මේ දාලා තියෙන organic structures can be delegated. ඒ කියන්නේ decision making කියන එක delegate කරනවා කියන්නේ අපි තව එක්කෙනෙක්ට පවරනවා කියන එක. subordinates ලාට දෙනවා ඕගොල්ලන්ට තීරණ ගන්න ඕගොල්ලන්ට බලය තියෙනවා. ඕගොල්ලන්ට අයිතිය තියෙනවා. ඒක ආයේ අපෙන් අහන්න ඕනේ නැහැ. ඒ උඩ ඉන්න කට්ටියන් අහන්න ඕනේ නැහැ. ඒ වගේම ආයතනයේ ඉන්න සේවකයෝ ඕන එක්කෙනෙක්ට ඒ වගේ තීරණ ගන්න පුළුවන්. Therefore, decision making also integrates the opinion of the subordinates. එතකොට ඒ වගේම තමයි ඔයාගේ යටතේ ඉන්න කියලා දෙයක් නෑ. ඒ කියන්නේ subordinates ලා ඉන්නේ. ඔයාගේ සමගාමී කට්ටිය ඉන්නේ. ඒ කට්ටියගෙන ඒගොල්ලන්ගේ අදහස් ඒ වගේ ගන්න පුළුවන් decision making කරද්දී. Unlike in mechanic structures where all decisions are centralized, the structures can get therefore decision making also integrates opinion of subordinates. Communication vertical. ඒ කියන්නේ මේක දාලා තියෙනවා මෙකැනිස්ටික් එක කමියුනිකේෂන් එක vertical කියලා. කමියුනිකේෂන් එක vertical කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට තමයි කමියුනිකේෂන් එක එන්නේ. සිරස් විදියට. ඒ කියන්නේ CEO කියනවා ඒගොල්ලන්ගේ ෆන්ක්ෂනල් මැනේජර්ස් ලාට ඒගොල්ලෝ කියනවා සුපර්වයිසර්ස් ලාට එහෙම. ඊට මේකේ කියලා තියෙනවා ඒක ඇවිල්ලා lateral. lateral කියන්නේ horizontal කියනවා තමයි. සිරස් නෙමෙයි තිරස් විදියට තමයි කමියුනිකේෂන් එක යන්නේ. එතකොට ඒක අතර ඉන්න කට්ටිය කමියුනිකේට් වෙනවා. This implies that communication need not to come from the top, rather even from subordinates organization. Two structures also differ in the way tasks are assigned to employees. Mechanistic එකේ කියලා තියෙනවා task කොහොමද මේව කරන්නේ specialization විදියට යන්නේ ඒ විදියට කියලා. The most tasks assigned in the mechanistic structure are relatively trouble free. ඒ කියන්නේ අර ගැටලු විසඳන්න වගේ එහෙම ප්‍රශ්නයක් ඉන්නේ ඒගොල්ලන්ගේ වැඩවලට. ඕගොල්ලෝ ඔයාලට කරන්න තියෙන්නේ මේ දේ කියලා හරියටම කියලා තියෙනවා. එහෙනම් මෙකැනිස්ටික් වල එහෙම දෙයක් තියෙනවා. ඒ හින්දා මේ දාලා තියෙන bureaucratic organization structure is viewed as a network of tasks and not people. මිනිස්සු විදියට නෙමෙයි ඒක දකින්නවා කියලා දාලා තියෙන්නේ. වැඩවල එකතුවක් විදියට තමයි දැකලා තියෙන්නේ ඒගොල්ලෝ. මොකද වැඩ ටික හරියටම දීලා තියෙන හින්දා. As is in case in an organic organization structure, note that integration between departments and functions areas in the mechanistic is relatively low. ඒ උනාට integration එක අර වගේ organic එකේ වැඩි කියලා තියෙනවා. integration කියන්නේ එකතු වෙලා වැඩ කරන එක. එතකොට මේ දේවල් ටික කියලා දෙනවා උන්ගේ ආදායම. මේ තමයි organic එක ගැන කියලා තියෙන ටික. Organic structures are emphasize more on horizontal specialization. This implies a joint specialization in organic structures where employees work on coordinate tasks together. Organic organizations are network of people. අරක මොකද්ද කිව්වේ? network of task. අන්න ඒ කියන දේවල් ඔයගොල්ලෝ highlight කරලා තියාගන්න. මොකක් හරි දෙයක් ලියද්දී ඔයගලන්ට ඒක compare කරලා දාන්න පුළුවන්. ඒ කියන්නේ mechanistic කියන එක network of task. ඒ වගේ මේ තියෙන මෙතන මේක දකින්නේ network of task කියලා. ඒ වුණාට මේක මේගොල්ලෝ දකින්නේ මිනිස්සුන්ගෙන් එකතු වෙච්ච හරිච්ච network එකක් විදිහට තමයි දකින්නේ. Individual work, different capacities, alternate and overtime in addition. This is because environment in such organization uncertain which cause dependency. ගොඩක් වෙලාවට මේ වගේ structure එකක් use කරන්නේ uncertain environment තියෙන company එක ගොඩක් වෙලාවට මේවා කරනවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඕනනම් අපි අහලා බලමු organic structure suitable for which companies කියලා අහලා බලමු. Google Corporation is a great example of an organic structure based business. They problem solving skills and develop new products. The structure of an organization will dictate how interact with each other. අද උදාහරණයක් විදිහට ඒගොල්ලෝ Google කියන එක දාලා තියෙනවා. හැබැයි ගොඩක් දැන් තියෙන
තත්ත්වය අනුව ඕගනික් කියන එක ගොඩක් වෙලාට ගැලපෙනවා. මොකද ඒකේ තියෙන ඇඩ්වාන්ටේජස් එක minimum of information means result better decision samples කියලා දාමු ඕන. consulting firm එකක් organic structure එකක් තියෙන එකට උදාහරණයක් විදිහට දාන consulting firm එකක්. ඒකට consulting firm එකක ඒ වගේ කට්ටිය එකතු වෙලා ඒ වගේ කරන environment එකක් තමයි තියෙන්නේ.